Well, we are ready to start. සූදානම් ආරම්භ කිරීමට ප්‍රධාන වාක්‍ය රට අතර අපට අත්‍යවශ්‍ය වෙන භාවිතයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එහි ප්‍රායෝගික භාවිතය ඔබට පුරු කරවීම පිණිස. ඔබ ටෙන්ස් එකක් හැටියට නම් මේ වාක්‍ය රටාව ඉතාම හොඳින් අසා පුරුදු. present perfect tense වාක්‍ය රටාව පිළිබඳව එහි ප්‍රායෝගික භාවිතය මා විශ්වාස කරනවා දැනට ඔබ ළඟ යම් දැනුමක් ඒ පිළිබඳව තියෙනවා නම් එය දෙතුන් ගුණයකින් ඊටත් වඩා එහි ප්‍රායෝගික භාවිත හැකියාව දියුණු කරන්නට අපේ අද සාකච්ඡාව ඉවහල් වෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරනවා සිංහලෙන් නම් කවුරු හරි ඇවිල්ලා කවුද මන්ද ඇවිල්ලා ඉන්නවා ශාන්ත වේලාසනෙන් ගිහිල්ලා සේනක ඇවිල්ලා අම්මත් එක්ක අන්න ඔයාගේ වාහනේ ඇවිල්ලා එළිය නවත්තලා තියෙනවා. දැන් මේ ප්‍රකාශවල ඔබට ඇහෙනවා ලා කියලා ශබ්දයක්. නිමල් ඇවිල්ලා කමල් ගිහිල්ලා ශාන්ත කරලා ඔයාගේ වැඩේ නාලිකා දීලා සල්ලි ශාන්ත වෙනස් වෙලා මේ හැම තැනම ඔබට ඇහෙන ලා ශබ්දයත් එක්ක හඟවන්නේ අතීතයක්. අතීත අදහසක් පළ කරන්නේ. බෙබඳු අතීත අදහස් පළ කිරීමේදී අපි යොදා ගන්නවා present perfect tense කියන භාවිතය. වාක්‍ය නිර්මාණ විදිය පිළිබඳව අවධානය යොමු කරනවා නම් කර්තෘ හේවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කළ යුතුයි. ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ දෙවනුව has හෝ have යන පද දෙකෙන් එකක් ඒක වචන බහු වචන ભેදය අනුව ඒක වචනයේ සමග has බහු වචනයේ සමග have. තුන්වනුව අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව යෙදිය යුතු වෙනවා. වාක්‍ය නිර්මාණ විදිය මා නැවත මතකයට නගනවා නම් has have යන පද දෙකෙන් එකක් පළමුව යෙදිය යුතු වෙනවා. දෙවනුව අදාළ ක්‍රියාපදය තුන්වනුව අදාළ ක්‍රියාපදයේ past participle එකයි යෙදිය යුතු වන්නේ. පළමුව කර්තෘ ක්‍රියාව කරන්නා දෙවනුව has හෝ have යන පද දෙකෙන් එකක් තුන්වනුවයි අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව නැත්නම් ක්‍රියාපදයේ තුන්වන පියවර කියලා අපි හඳුන්වන රූපය යෙදිය යුතු වන්නේ. අපි කතා කරනවා කවුද මන්දා ඇවිල්ලා ඉන්නවා. දන්නේ නැති කෙනෙක් හරියටම දන්නේ නැහැ කවුද කියලා. දැන් ගෙදරට නාඳුනන කෙනෙක් ආවහම පුංචි දරුවා කතා කරලා කියනවා අම්මා කවුද ඇවිල්ලා somebody has come කියලායි මේ අදහස පළ වෙන්නේ. කවුදෝ ඇවිල්ලා. දැන් ආපු කෙනා ගැන පැහැදිලි අදහසක් නැහැ. කවුදෝ ඇවිල්ලා කියලායි අදහස පළ වෙන්නේ. somebody කියන පදේ නිත්‍ය ඒක වචන ගණේලා සලකනවා. ඒ නිසා දෙවන පියවරට has යෙදිය යුතු වෙනවා. කවුදෝ ඇවිල්ලා somebody has come. නිමල් ඇවිල්ලා නිමල් has come. ශාන්ත ඇවිල්ලා ශාන්ත has come. සේනක ඇවිල්ලා සේනක has come. ඔයාගේ අම්මා ඇවිල්ලා your mother has come. ඇය ඇවිල්ලා she has come. ඒගොල්ලෝ ඇවිල්ලා බහුවචන අදහසක් පළ කළොත් මේක they have come කියලා වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා they have come. භාවිතය ඒක වචන බහුවචන ભેදය අනුව නිවැරදිව ගලප ගන්න වාදක්ෂ වෙන්න ඕනේ. ඒ අනුව බලමු පුංචි නිදසුන් කිහිපයක් සාමාන්‍ය භාවිතය අපි නිතර කතා කරන මේ වාක්‍ය රටාව ඇසුරෙන්. present perfect tense භාවිතය යොදා ගන්න. මම පළමුව ඉදිරිපත් කරන වාක්‍ය කිහිපේ gone කියන ක්‍රියාපදය අපි පාවිච්චි කරනවා. ඔහු ගිහිල්ලා he has gone. ඇය ගෙදර ගිහිල්ලා she has gone home. ඒ වගේම අම්මා කොහෙද මන්ද ගිහිල්ලා mother has gone somewhere. අම්මා ගිහිල්ලා කොහෙද mother has gone somewhere. has gone. ඒ වගේම ඔහු ගිහිල්ලා he has gone. ඇය ගිහිල්ලා මාකට් එකට she has gone to market. බලන්න වාක්‍ය කිහිපේ නැවත වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ කර්තෘගෙන් ආරම්භ කරලා කර්තෘ හැටියට he ඉදලා තියෙනවා මුලින්ම. ඔහු ගිහිල්ලා he has gone. ඇය ගිහිල්ලා ගෙදර she has gone home. අම්මා ගිහිල්ලා කොහෙද මන්ද mother has gone somewhere. ඇය ගිහිල්ලා මාකට් එකට she has gone to market. ඒ අනුව මේ වෙලාවේ එයා මෙතන නැහැ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා කියලායි අදහස පළ වෙන්නේ.
ගිහිල්ලා මේ මොහොතේ ගිහිල්ලා මේ මොහොතේ පුද්ගලයා අදාළ පුද්ගලයා මේ ස්ථානයේ නැහැ. වාක්‍ය නිර්මාණ විදිය මා නැවත මතක් කරන්නම්. කප්‍රු එහෙමත් ක්‍රියාව කරන්න වාක්‍ය ආරම්භයේ ඉන්නවා. ඒක වචනේ නිසා දෙවෙනුව has යෙදුණා. තුන්වෙනුව go කියන ක්‍රියාපදයේ past participle එක gone යෙදিলা තියෙනවා. He has gone. දැන් අපි කෙනෙක්ගෙන් අහනවා ko නාමල්. Where is නාමල්? පිළිතුරු දෙන කෙනා කියනවා එයා ගිහිල්ලා එළියට. He has gone out. He has gone out. එයා එළියට ගිහිල්ලා. ko ශාන්ත. Where is ශාන්ත? එයා ගිහිල්ලා මේ කොහෙද මන්ද? He has gone somewhere. He has gone somewhere. එයා කොහෙද ගිහිල්ලා. ko එයාගේ මල්ලි. Where's your brother? එයා ඉස්කෝලේ ගිහිල්ලා. He has gone to school. He has gone to school. එයා ඉස්කෝලේ ගිහිල්ලා. ඒ අනුව මේ මොහොතේ අදාළ පුද්ගලයා ගිහිල්ලා කියන අදහස ලබා ගන්නයි මේ භාවිතය අපි යොදාගන්නේ. ඇවිල්ලා ඉන්නවා නම් he has come කියලා අපි කියනවා. මේ වෙලාවේ ගිහිල්ලා නම් he has gone කියලා අදහස පළ කරනවා. මේ වාක්‍ය රටාව සාර්ථකව භාවිතයට ගන්න නම් අදාළ ක්‍රියාපදවල past participle අවස්ථාව නැත්නම් ක්‍රියාපදයේ තුන්වෙනි රූපේ පිළිබඳව ඔබ ළඟ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒක වචනයේ සමග has යෙදෙනවා, බහු වචනයේ සමග have යෙදෙනවා. බලමු තවත් පුංචි නිදසුන් කිහිපයක් මේ විදිහටම භාවිතා කරන. කවුද මන්දා ඇවිල්ලා කියලායි මේ වාක්‍ය මුලින්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. somebody has come. somebody නිත්‍ය ඒක වචන ගණේලා සැලකෙන පදයක්. somebody විතරක් නෙමෙයි, somebody, anybody, everybody, nobody මේ පද හතරම නිත්‍ය ඒක වචන ගණේලා සැලකනවා. එතකොට අපි කියනවා කවුද මන්දා ඇවිල්ලා? somebody has come. තාත්තා ඇවිල්ලා? father has come. ඔහු ඇවිල්ලා වේලාසනින්? he has come early. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come just now. ඇය ඇවිල්ලා තියෙනවා? she has come. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come just now. උච්චාරණය කරන්න මට පසුව මේ වාක්‍ය කිහිපය. කවුද මන්දා ඇවිල්ලා? somebody has come. තාත්තා ඇවිල්ලා? father has come. ඔහු ඇවිල්ලා වේලාසනින්? he has come early. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come just now. pronounce again. කවුද මන්දා ඇවිල්ලා? somebody has come. තාත්තා ඇවිල්ලා? father has come. ඔහු ඇවිල්ලා තියෙන්නේ වේලාසනින්? he has come early. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come yes just now. මේ just කියන වචනේ උච්චාරණය කිරීම පිළිබඳව අපි චුට්ටක් බලමු කොහොමද මේ වචනේ උච්චාරණය වෙන්නේ කියලා. just just යන පදය උච්චාරණය කරන ආකාරය පිළිබඳව මත දෙකක් තියෙනවා. සමහරු just just කියලා උච්චාරණය කරනවා. just නමුත් how to pronounce කියලා Google එකේ check කළොත් අපිට මේ වචනේ උච්චාරණය Google එකෙන් දෙන්නේ just කියලායි. just කියලා උච්චාරණය වෙන්නේ just just how to pronounce කියලා just කියන අකුරු ටික ඔයා type කරාම I'm just trying to give you the pronunciation. just I was trying to give you the pronunciation. මොකද ගොඩක් අයට සැකයක් තියෙන නිසා මේ වචනේ සම්බන්ධව මම උච්චාරණය ලබා දෙන්න උත්සාහ කළේ. කොහොමුණත් දැනට මම අවධාරණයෙන් කියන්නම්. just කියන අකුරු හතර උච්චාරණය කිරීමේදී British pronunciation එක එන්නේ just කියලාමයි. she has come just now. ඇය මේ දැනුයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා net එක පාවිච්චි කරන බව මම දන්නවා. ඒ නිසා ඔයාලට පුළුවන් how to pronounce කියලා type කරලා මේ අකුරු හතර type කරන්න. how to pronounce කියලා just කියන අකුරු හතර type කරන්න. Google එකෙන් free ඒ වචනේ උච්චාරණය කරන විදිය ලබා දෙනවා. මොකද සැකසහිත තැන්වල ඒ අභ්‍යාස කරන එක හරිම වැදගත්. ඇය ආවා නැත්නම් ඇය ඇවිල්ලා ඉන්නවා කියලා අපි කතා කරනවා. she has come. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come just now. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්. උච්චාරණය කරන්න මාත් එක්ක වාක්‍ය කිහිපය මට පසුව. කවුද ඇවිල්ලා ඉන්නවා? somebody has come. තාත්තා ඇවිල්ලා ඉන්නේ? father has come. ඔහු ඇවිල්ලා වේලාසනින්? he has come early. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන්? she has come just now.
අපිට අර පුරුදු just කියන වචනය තමයි ගොඩක් අයට කියෙන්නේ කමක් නැහැ. දැන් අපි සමහර වචන අපි දන්නම වචන තියෙනවා උච්චාරණය වෙනස් කරන්නම බැරි. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් concept කියන වචනය සංකල්පයට යෙදෙන නාමපදයේ concept කියන වචනේ concept කියලා තමයි අපි සාමාන්‍යයෙන් ස්පෙලිං ලියන්නේ. එතකොට පටන් ගන්නකොට CO කියලා යෙදෙනවා නම් අපි පුරුදු වෙලා ඉන්නවා ක කියලා ශබ්ද කරන්න. ලාංකික ඉංග්‍රීසි වහරේ මේ වචනය උච්චාරණය කරන්නෙම concept කියලා. concept කියන්නේ සංකල්පය. නමුත් නිවැරදි උච්චාරණය නැත්නම් බ්‍රිටිෂ් ඉංග්‍රීසි වල මේ වචනේ ඇහෙන්නේ concept කියලායි. සංකල්පය concept සංකල්පය concept. අපි කියනවා නම් ඒක හොඳ සංකල්පයක් කියලා. We can say it's a good concept. It's a good concept. ඒක හොඳ සංකල්පයක්. නමුත් අපේ අය මෙතෙන්ට කවදාවත් ඉන්නේ නැහැ. අපේ අය හැමදාම හුරු පුරුදු උච්චාරණේ නවතිනවා. concept කියන තැන නවතිනවා. සංකල්පය concept ලාංකික උච්චාරණය. සංකල්පය concept British pronunciation එක. වචනවල උච්චාරණ සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් මේ අපි කතා කරන වාක්‍ය රටාවේදී කර්තෘ හේවත් ක්‍රියාව කරන්න මුල ඊළඟට has හරි have හරි පද දෙකෙන් එක ඊළඟට ක්‍රියාපදයේ past participle අවස්ථාව නැත්නම් තුන්වෙනි ක්‍රියාරූපය. ඉතින් බොහෝ ක්‍රියාපදවල මේ තුන්වෙනි ක්‍රියාරූපයේ මුල් ක්‍රියාපදයට සමාන වෙන අවස්ථා තියෙනවා. come කියන ක්‍රියාපදයේ තුන්වෙනි ක්‍රියාරූපය සහ මුල් ක්‍රියාරූපය සමානයි. ඒ නිසායි come කියලා මම මෙතන යෙදුනේ. කවුද ඇවිල්ලා somebody has come. තාත්තා ඇවිල්ලා father has come. ඔහු ඇවිල්ලා වේලාසනින් he has come early. ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන් she has come just now. තව එකපාරක් උච්චාරණය කරන්න මාත් එක්ක කවුද ඇවිල්ලා somebody has come. තාත්තා ඇවිල්ලා father has come. ඔහු ඇවිල්ලා තියෙන්නේ වේලාසනින් නැවත ඔහු වේලාසනින් ඇවිල්ලා ඇය ඇවිල්ලා තියෙන්නේ මේ දැන් just now. She has come just now. ඇය මේ දැනුයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි අතීතයේ සිදුවුණු ක්‍රියාවක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඇවිල්ලා මේ වෙනකොට ඉන්නවා කියන අදහස මෙහි ගැබ් වෙලා තියෙනවා. ඇය ඇවිල්ලා මේ වෙනකොට මේ මොහොතේ අපි ළඟ ඉන්නවා. come යන ක්‍රියාපදයේ සමග අපි වාක්‍ය නිර්මාණය කළා. past participle එක come කියලාමයි යෙදුනේ. go යන ක්‍රියාපදයේ සමග අපි වාක්‍ය නිර්මාණය කළා. එහෙනම් past participle එක gone කියලා යෙදුනා. අපි බලමු do යන ක්‍රියාපදයේ past participle අවස්ථාව done කියන පදයට එක්ක වාක්‍ය ටිකක් නිර්මාණය කරන්න. මෙහිදී වාක්‍ය ආරම්භ වෙලා තියෙන්නේ I කියලායි. I කියලා ආරම්භ වුණොත් දෙවෙනි පියවර have කියලා යෙදෙන්න ඕනේ. have කියලා ඇදෙන්නේ නැහැ. මේක have කියලා උච්චාරණය වෙන පදේ. he has, she has. නමුත් I have කියලා භාවිතා වෙනවා. මම ඒක කළා. I have done it. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. මම කළා අවශ්‍ය දේ. I have done the needful. needful අවශ්‍ය දේ. I have done the needful. මම අවශ්‍ය දේ කළා. I have කියන පද දෙක කෙටි වෙන විලාසයයි මේ අපි පෙන්නලා තියෙන්නේ. I කියලා මම ඒක කළා. I done it. අපි චුට්ටක් බලමු ඒ වාක්‍ය ටික උච්චාරණය කරන්න. මම කළා ඒක. I have done it. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. මම කළා අවශ්‍ය දේ. I have done the needful. මේ the needful කියන්නේ නාම පදයක්. මේක සකස් වෙන විදිය සම්බන්ධව ව්‍යාකරණ මේ වශයෙන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. needful කියන්නේ විශේෂණ පදයක්. විශේෂණ පදයකට මුලින් the යෙදුනහම නීතියක් තියෙනවා ව්‍යාකරණයේ විශේෂණ පදේ නාම පදයකට හැරෙනවා කියලා. හොඳට අහගන්න. listen to me very well. needful කියන්නේ විශේෂණ පදයක්. අවශ්‍ය කියන අදහස දෙන පදයක්. ඒ විශේෂණ පදයට මුලින් the යොදලා අපි මේ විශේෂණ පදේ නාම පදයකට හරව ගන්නවා. මම මේකට ජනප්‍රියම උදාහරණයක් වාට කියන්නම් poor කියන වචනය. P O R poor. poor කියන්නේ දුප්පත්. ඒ poor කියන පදයට මුලින් the යෙදුනහම the poor කියලා අපි සකස් කර ගන්නවා. දැන් දුප්පත් කියන වචනයට මුලින් the යෙදුනහම the poor මොකද්ද තේරුම? What is the meaning of that?
second word මේ දෙවෙනුව සකස් වුණු පදේ මොකක්ද තේරුම එන්නේ? දුප්පත් අය. දුප්පත් කියන poor P O O R දුප්පත් අයට කියන්නේ the poor කියලා. the කියන පදයට එක්ක poor සම්බන්ධ කළා එච්චරයි. මේක හරි ලස්සන වහරක් භාවිතයට වට එකතු කරගන්න පුළුවන්. දැන් පොහොසත් කියන වචනේ ඔයා දන්නවා rich R I C H. ඒකට මුලින් the එකතු කළාම the rich කියලා සකස් වෙනවා. the rich කියලා කියන්නේ පොහොසත් අය. the poor දුප්පත් අය, the rich පොහොසත් අය. ඒ විදිහටම තමයි මෙතන the needful කියලා අපි සකස් කළේ. අවශ්‍ය දේවල් කියන අදහස ලබා ගැනීමටයි ඒ වහර අපි සකස් කළේ. I have done the needful මම අවශ්‍ය දේ කරලායි තියෙන්නේ. දැන් මේකම ගොඩාක් වෙලාවට අපි කටවහරේ කතා කරනවා මම අවශ්‍ය දේ කරන්නම් කියලා. I will do the needful. මම උවමනා දේ නැත්නම් අවශ්‍ය දේ කරන්නම්. I will do the needful. I will do මම කරන්නම්. I will do the needful මම අවශ්‍ය දේ කරන්නම්. අපි බලමු උච්චාරණය කරන්න පොඩ්ඩක් මේ වාක්‍ය ටික නැවත වරක්. Please pronounce again. මම කරලායි තියෙන්නේ. ඒක නැත්තම් මම කළා ඒක කියන අතීත කාල අදහස. මම ඒක කළා. I have done it. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. මම කළා අවශ්‍ය දේ. I have done the needful. මම ඒක කළා. I have done it. I have කෙටි වුණාම අයු වෙනවා. අයන්න යන්න අල්ව යන්න. අයු. මේ කොටස් ටිකත් අපි පොඩ්ඩක් කෙටි කරමු. මම ඒක කළා. I have done it. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. මම කළා අවශ්‍ය දේ. I have done the needful. මම ඒක කළා. I have done it. I have done it. Please pronounce again. I සමග නම් have යෙදෙන්න ඕනේ. මම කළා ඒක. I have done it. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම කළා ඔයාගේ වැඩේ. I have done your job. මම කළා අවශ්‍ය දේ. I have done the needful. මම කළා ඒක. I have done it. දැන් අපි මේ the needful කියන පදයේ යෙදෙන අනාගත කාල වාක්‍යයක් නිකන් නිර්මාණය කළොත් will භාවිතා කරමින් මම අවශ්‍ය කටයුතු ටික කරන්නම් කියලා අපි පොරොන්දුවක් වෙනවා කෙනෙකුට. මම අවශ්‍ය කටයුතු ටික කරන්නම්. I will do the needful. මම කරන්නම්. I will do මම අවශ්‍ය කටයුතු ටික කරන්නම් කියලා කියන්නේ අවශ්‍ය දේ මම කරන්නම්. I will do the needful. ඔයා බය වෙන්න එපා. You don't worry. ඔයා කරදර වෙන්න එපා. You don't worry. I will do the needful. මම අවශ්‍ය වැඩ ටික කරන්නම්. I will do මම කරන්නම්. I will do the needful. මම අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්නම්. දැන් අපි මේ දක්වා ක්‍රියාපද තුනක් එක්ක මේ භාවිතයේ හසුරවන විදිය සාකච්ඡා කළා. come කියන ක්‍රියාපදයට එක්ක අපි හැසිරෙව්ව අදාළ භාවිතය. ඇය ඇවිල්ලායි ඉන්නේ. She has come. ඔහු ඇවිල්ලායි ඉන්නේ. He has come. අම්මා ඇවිල්ලා. Mother has come. තාත්තා ඇවිල්ලා වේලාසනේ. Father has come early. කවුද මන්දා ඇවිල්ලා. Somebody has come. ඊළඟට gone කියන ක්‍රියාපදයට එක්ක මේ වාක්‍ය රටාව අපි හැසිරෙව්වා. ඔහු ගිහිල්ලා. He has gone. ඇය ගිහිල්ලා. She has gone. ඇය ගිහිල්ලා මාකට් එකට. She has gone to the market. ඒගොල්ලෝ ගිහිල්ලා කියලා බහුවචනයෙන් නිර්මාණය වුණොත් they have කියලා වාක්‍ය නිර්මාණය වෙන්න ඕනේ. I සමග have යෙදෙනවා. You සමග have යෙදෙනවා. ඒ වගේම they සමග have යෙදෙනවා. they have කියලා ඒගොල්ලෝ ගිහිල්ලා they have gone. ඒගොල්ලෝ කොහෙද ගිහිල්ලා they have gone somewhere. They have gone somewhere. ඒගොල්ලෝ කොහෙද මන්දා ගිහිල්ලා. They have gone somewhere. I don't know. But now they are not at home. They are not at home. ඒගොල්ලෝ ගෙදර නැහැ. They have gone somewhere. ඒගොල්ලෝ කොහෙද මන්දා ගිහිල්ලා. දැන් තවත් අලුත් ක්‍රියාපදයක් අපි ගමු. අපිට කියන්න අවශ්‍ය නම් මම දුන්නා කියලා. මේ වාක්‍ය රටාවේදී අපිට කියන්න පුළුවන්කම තියෙනවා අතීත අදහස් බොහොම සරලව වැඩි ගැඹුරින් හිතන්න නැතුව. අතීතේ නම් ඔබට කතා කරන්න. මම දුන්නා කියලා. I've given it. I've given it. මම ඒක දුන්නා. මම සල්ලි ටිකක් දුන්නා. I've given some money. මම දුන්නා එයාගේ පොත. I've given his book. මම දුන්නා. I've given. මම දුන්නා ඔහුගේ පොත. I've given his book. මම දුන්නා ඇයගේ පොත. I've given her book. මම දුන්නා. I've given. මම ඒක දුන්නා. I've given it.
මම හැම දෙයක්ම දුන්නා. I have given everything. I have given. I have given. දැන් මේ විදිහටම I කියලා පටන් ගන්නවා. දෙවන පියවර have. තුන්වනුව give කියන ක්‍රියාපදේ මේ අපිට අවශ්‍ය රූපේ අපි කියන්නේ past participle කියලා given කියලා යෙදෙන රූපයයි භාවිතා කළ යුතු වන්නේ. මම දුන්නා. I have given. මම දුන්නා ඒක. I have given it. I have given it. මම ඒක දුන්නා. I have given it. මම දුන්නා මගේ documents ටික සේනකට. I have given my documents to සේනකට. මම දුන්නා I have given G-I-V-E-N. G-I-V-E-N given. මම දුන්නා I have given. මම දුන්නා මගේ documents ටික සේනකට. I have given my documents to සේනක. අපි උච්චාරණය කරමු given එක වාක්‍ය ටිකක්. given වචනේ හොඳට මතකයට ගන්න G I V E N. අපි උත්සාහ කරමු වාක්‍ය ටිකක් හදන්න. මම දුන්නා ඒක. I have given it. මම දුන්නා සල්ලි ටිකක්. I have given some money. මම දුන්නා මගේ පොත නාලකට. I have given my book to නාලක. මම දුන්නා ඒක නාලිකාට. I have given it to නාලිකා. මම ඒක දුන්නා පියල්ට. I have given it to පියල්. I have given it to පියල්. අපි කෙටි කරමු භාවිතය I have I කියලා. ඊළඟට given කියන ක්‍රියාපදයේ භාවිතා කළ යුතු වෙනවා. මම දුන්නා I have given. මම ඒක දුන්නා I have given it. මම මගේ පොත දුන්නා I have given my book. මම මගේ පෑන දුන්නා I have given my pen. මම මගේ documents ටික දුන්නා I have given my documents. මම දුන්නා I have given. මම දුන්නා මගේ documents ටික I have given my documents. මම මගේ documents ටික දුන්නා. මම ඒක දුන්නා සමන්ට I have given it to සමන්. I have given it to සමන්. මම ඒක සමන්ට දුන්නා. I have given මම දුන්නා. දැන් මේ වෙනකොට ක්‍රියාපද හතරක් එක්ක මේ භාවිතය අපි සාකච්ඡා කළා. come කියන ක්‍රියාපදයට එක්ක අපි සාකච්ඡා කළා. ඒක වචනේ නම් has එන්න ඕනේ. බහු වචනේ have. ඇය ඇවිල්ලා she has come. කවුද ඇවිල්ලා? somebody has come. තාත්තා ඇවිල්ලෝ. father has come. the father කියන වචනේ අපි සාමාන්‍ය ලිඛිත වහරට තමයි වැඩිපුර යොදන්නේ. කටවහරදී නම් මේ අපි වෙනස් කර ගන්නවා. ගෙවල් වල ඉංග්‍රීසි කතා කරනකොට තාත්තට dad නැත්නම් daddy කියලා කියන්නේ ගොඩක් අය හුරු වෙනවා. ඉතින් මේ භාවිතය අපි අපේ දරුවන්ට හුරු කළ යුතු වෙනවා. මගේ අදහස අනුව නම් තාත්තා ඇවිල්ලා dad has come නැත්නම් daddy has come. dad dad කියන පදේ ලස්සනයි. සාමාන්‍යයෙන් ගොඩක් ඈතට යනකොට නම් නුවර පළාත් වලට යනකොට ඉංග්‍රීසි කතා කරන අය අප්පච්චිට අප්පච්චි කියලාමයි ඉංග්‍රීසි වලත් කියන්නේ. ඒගොල්ලෝ කියනවා අප්පච්චි has come කියලා. අප්පච්චි has come. ඒ අර සිංහල ගතිය අතහැර ගන්න බැරි කම නිසා එතනටම හිර වෙච්ච අය නැත්නම් එතනටම සීමා වෙලා කතා කරන අය ඉන්නවා ඉංග්‍රීසි. නමුත් ඒක අපිට දොසක් කියන්න බෑ. ලංකාවේ එහෙම සම්ප්‍රදායක් අද වෙනකන් තියෙනවා. අප්පච්චි ඇවිල්ලා අප්පච්චි has come කියලා කියන භාවිතය. නමුත් දැන් මේ කොළඹවට ප්‍රදේශවල නම් අපි dad has come නැත්නම් daddy has come වගේ භාවිත යොදා ගන්නවා. දැන් විශේෂයෙන් ඔබ තරුණයන් මේ පන්තියට සම්බන්ධ වෙන ඔබේ දුවදරුවන් මෙහෙවද්දී කතාවට මම යෝජනා කරන්නේ ටිකක් අකමැත්තෙන් හරි අර dad නැත්නම් daddy වගේ වචන භාවිතයට හුරු වෙන්න වෙනවා. අම්මට mom කියලා අපි කියනවා mom has come. අම්මා ඇවිල්ලා. mom has come. අම්මා ඇවිල්ලා. mom has come early. අම්මා වේලාසනින් ඇවිල්ලා. ටික දවසක් යනකොට මේ වචන වලට ඒ හුරුව ඇති වෙනවා. මුලින් ටිකක් අමුත්තක් දැනේ. කතාවට ගෙදර දොරේදී අපි අපේ දරුවන් චූටි දරුවන් යොමු කරනවා නම් ඊළඟට අපි දෙවනුව සාකච්ඡා කළේ gone කියන ක්‍රියාපදය. ඇය ගිහිල්ලා she has gone. නිමල් ගිහිල්ලා නිමල් has gone. පියල් ගිහිල්ලා පියල් has gone. තාත්තා ගිහිල්ලා father has gone. තාත්තා කොහෙද මන්දා ගිහිල්ලා father has gone somewhere. කොහෙද මන්දා somewhere. තාත්තා කොහෙද මන්දා ගිහිල්ලා father has gone somewhere. ඊළඟට අපි තුන්වෙනිව කතා කළා මේ ක්‍රියාපදේ done කියන ක්‍රියාපදේ. මම කළා ඒක. I have done it. අතීතයේ මේ හඟවන්න පැහැදිලිවම. දැන් මේකේ ප්‍රශ්නය අහනවා නම් අපිට අහන්න පුළුවන්කම තියෙනවා ඔයා කළාද ඒක කියලා. Have you done it?
ඔයා කළාද ඒක have you done it? එතකොට උත්තරේ දෙනවා ඔව් මම ඒක කළා. yes I've done it. දැන් ගෙදර නිතරම අතීත කාල ප්‍රශ්න අහන්න වෙනවනේ විවිධ දේවල් සම්බන්ධව. ඔයා හේදුවද මගේ රෙදි ටික? ඔයා දත් මැද්දද? දැන් මේ ප්‍රශ්න ඔක්කොම මේ වාක්‍ය රටාවෙන් අහන්න පුළුවන්. past participle එක අපි හදාගන්නේ ක්‍රියාපදයට ded නැත්නම් ied එකතු කරලා. ඔයා හේදුවද have you washed? ඔයා හේදුවද මගේ රෙදි ටික? have you washed my clothes? ඔයා හේදුවද මගේ රෙදි ටික? have you washed my clothes? washed. have you washed? ඔයා හේදුවද? ඔයා දත් මැද්දද? have you brushed your teeth? have you brushed? ඔයා මැද්දද? have you brushed your teeth? ඔයා දත් මැද්දද? have you brushed your teeth? 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 දැන් මේ වාක්‍ය අපි දැන් කතා කළ වාක්‍ය රටාවෙන්මයි නිර්මාණය කරලා තියෙන්නේ. මම මේ දැනුයි මගේ දවල් කෑම අරන් ඉවර කළේ කියලා. I have just finished my lunch. I have just finished my lunch. මම මේ දැනුයි දවල් කෑම අරන් ඉවර වුණේ. මම හිතන්නේ මේ චූටි අකුරු ඈතට පේන්නේ නැතුව ඉතින් මම චුට්ටක් විශාල කරලා පෙන්නන්න. I කියලා පටන් ගන්නවා. දෙවනුව have යෙදිලා තියෙනවා. I have ඊළඟට මේ දැන් කියලා කියන්න තමයි just කියන පදේ එතන යෙදුනේ. මම මේ දැනුයි රෑ කෑම අරන් ඉවර වුණේ. I have just finished my lunch. I have මේ just කියන පදය මෙතන අදහස් කරන්නේ මේ දැන් කියන එක. ඊළඟට ඉවර කළා කියලා කියන අපි යොදා ගන්න වාක්‍ය finished. I have just finished. ඉවර කළේ මොකක්ද කියන එක ඊළඟට අවසාන වශයෙන් ඔබ ඉදිරියේ යුතු වෙනවා. දවල් කෑම my lunch. උච්චාරණය කරන්න මම මේ දැනුයි දවල් කෑම අරන් ඉවර වුණේ. I have just finished my lunch. Pronounce it again. I have just finished my lunch. Pronounce it again. I have just finished my lunch. දැන් just කියන පදේ සම්බන්ධ උච්චාරණය මම ඔයාලට කිව්වා ගෙදර ගියාට පස්සේ පොඩ්ඩක් Google එකේ check කරන්න කියලා how to pronounce කියලා type කරලා JUST කියන අකුරු හතර type කරාම එතකොට වචනේ උච්චාරණය ඔයාලට හොඳට අහගන්න පුළුවන්. සැකසහිත උච්චාරණ තියෙන ඕනම වචනයක් ඒ විදිහට උච්චාරණය පොඩ්ඩක් හොයන්න පෙළඹෙන්න. I have just finished. මම මේ දැනුයි ඉවර කළේ. උච්චාරණය කරමු තව පාරක් ඒ වගේ වාක්‍ය ටිකක්. මම මේ දැනුයි දවල් කෑම අරන් ඉවර වුණේ. I have just finished my lunch. මම මේ දැනුයි ඩිනර් එක අරන් ඉවර වුණේ. I have just finished my dinner. මම මේ දැනුයි breakfast එක අරන් ඉවර වුණේ. I have just finished my breakfast. I have just finished my breakfast. මේ දැනුයි මේ ඉවර වුණේ. හැබැයි මේ just කියන පදයෙන් මේ දැන් කියන අදහස ගන්නෙ නෑ හැමතැනම. දැන් මම ඊයේ රෑ අප්ලෝඩ් කරපු පාඩමක just කියන පදේ භාවිතා කරන අවස්ථා 20කදී විතර ඒ just කියන පදේ මම යොදාගන්නේ මේ නිකම් කියන අදහසෙන්. මම මේ නිකම් පොඩි වැඩක් කර ඉන්නවා. I'm just doing something. මේ finish කියන වචනේත් එක්ක just යදුනහම මේ දැන් කියන අදහස එනවා. ඒ වචනේ අනුව ඒක වෙනස් වෙනවා. දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් අහයි නැවත එහෙම සර් එතකොට වචනෙන් වචනට තේරුම වෙනස් වෙනවද? ඔව්. සමහර භාවිතයන් වචනෙන් වචනට එහෙම නැත්නම් හැම වචනයකටම නෙමෙයි. ඒ යම් වචන පරාසයක් තුන තේරුම වෙනස් වෙන අවස්ථා තියෙනවා. just කියන වචනේ වැඩිපුරම පාවිච්චි කරන්නේ නිකම් කියන අදහසෙන්. නැත්නම් චුට්ටක් කියන අදහසෙන්. දැන් අපි කාට හරි වාඩි වෙන්න කියලා කියන්නේ just have a seat. just have a seat. have a seat කියලා කියන්නේ වාඩි වෙන්න කියන එක. නැත්නම් take a seat කියලා කියනවා. just take a seat. නැත්නම් නිකම්ම sit කියලා කියන්න පුළුවන්. just sit here. චුට්ටක් මෙතන වාඩි වෙන්න. එතන just කියන්නේ චුට්ටක්. ඊළඟට මම පොඩි වැඩක් කර ඉන්නේ නිකම්. I'm just doing something. I'm just doing a small job. මම මේ පොඩි වැඩක් කර ඉන්නේ. මම නිකන් මේ කතා කර ඉන්නවා පියල් එක්ක. I'm just talking with පියල්. I'm just talking with පියල්. මම පියල් එක්ක නිකන් මේ කතා කර ඉන්නේ. I'm just talking with පියල්. I'm just talking with පියල්. ඉතින් මේ මම ඔයාලට චුට්ටක් මතක් කරන්න ඕනේ මටත් හිතපු ගමන් එහෙම උච්චාරණය වෙනවා just කියලා. නමුත් අපි නිවැරදි වෙන්න උත්සාහ කරමු. දැන් ගොඩාක් දුරට pronunciations වල අපේ තියෙන දුර්වලතා මගහරවගෙනමයි අපි ඉස්සරහට යන්න ඕනේ. නැත්නම් අපිට ටිකක් අමාරු වෙනවා
ගැටෙන්න අලුත් සමාජයත් එක්ක මොඩර්න් සොසයිටි එකේ ගොඩාක් ඉන්නවා ඉංග්‍රීසි හොඳට ප්‍රොනවුන්ස් කරන අය. ඒ නිසා අපේ උච්චාරණ ගොඩාක් පසුගාමී තත්ත්වයක තිබුණොත් අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙයි. මොකද අපිට ඒතකොට තේරෙනවා මේ අපේ උච්චාරණ නෙමෙයි මෙයා කතා කරන විදිය ලොකු වෙනසක් තියෙනවා කියලා. ඒ නිසා ඒකත් අපි හදාගෙනම ඉස්සරහට යමු. දැන් මම ඔයාලට කිව්ව වාක්‍ය මට මේක ඔයාලට මගේ ෆෝන් එකෙන් පෙන්නන්න බැරි වුණේ I ran out of data. ඒ වාක්‍ය ලියා ගන්න. මගේ data ඉවරයි කියලා ඉංග්‍රීසි වල කියන ලස්සන ක්‍රමයක් ඒක. මම ඊළඟට ran ran out out ඊළඟට off ඊළඟට data I ran out of data මම මගේ data ඉවර වුණා කියලා කතා කරන සරල වැකියයි මේ I ran out of data උච්චාරණය කරන්න මේ වාක්‍ය pronounce again මේ ran out of කියන එක තමයි මේකේ විශේෂ භාවිතය. භාවිතයේ වචන තුනක් තියෙන නිසා ඒ වචන තුනම එකට මතක තියාගන්න වෙනවා. මුල් ක්‍රියාපදේ නැත්තම් ක්‍රියා මූලය ගත්තොත් මේ කියන්නේ run out of කියන. run out of. දැන් data නෙමෙයි ෆෝන් එකේ සල්ලි ඉවර වුණොත් ඔයාලට පුළුවන් ද මේ වාක්‍ය වෙනස් කරලා කියන්න. ෆෝන් එකට සාමාන්‍යයෙන් රීලෝඩ් දානවා. I data වෙනකොට money කියන වචනේ දාන්න. I ran out of money. I ran out of money. මගේ සල්ලි ඉවර වුණා. දැන් මේ වගේ වාක්‍ය අපිට ග්‍රැමර් වලින් විතරක්ම උගන්වන්න බෑ. මේකේ තියෙන ග්‍රැමර් පැටර්න් එකක් තමයි සිම්පල් පාස්ට් ටෙන්ස් කියන ග්‍රැමර් පැටර්න් එක. නමුත් මේකේ ක්‍රියාපදයේ විශේෂයි. ක්‍රියාපදයේ වචන තුනක් තියෙනවා. එතකොට මොඩර්න් ඉංග්‍රීසි වල අපි නිතර කතා කරන සමහර දේවල් අපි අර සරලව ගැට ගහ ගන්න නැත්තම් වචන එකතු කරලා කතා කරන දේවල්ම නෙමෙයි. මේ ගැන ටිකක් උනන්දු වෙන්න මේ වචන ඔයාගේ කතාවේ තියෙන්න ඕනේ. අපි ටිකක් 10-15ක් විතර උච්චාරණය කරමු මාරුවෙන් මාරුවට සල්ලිත් ඉවර වෙලා ඩේටාත් ඉවර වෙලා දෙකම ඉවර වෙච්ච කතාව. මට පසු උච්චාරණය කරන්න. I ran out of data. I ran out of money. I ran out of data. I ran out of money. I ran out of data. I ran out of money. I ran out of data. I ran out of money. I ran out of data. I ran out of money. Okay, it's what really happened. ඒක තමයි ඇත්තටම සිද්ධ වුණේ. It's what really happened. දැන් ඔබ දැක්කා just කියන වචනේ pronunciation එක. ඔයා ගෙදර ගිහිල්ලා ආයෙ ඔයාගෙත් Google එකේ පොඩ්ඩක් search කරන්න. මොකද ඔයාලට සමහර වෙනත් websites හම්බෙයි. ඒ කොයි website එකේ check කළා මේ free දෙනවා pronunciation එක just කියලා තමයි මේක ඇහෙන්නේ. හැබැයි ලංකාවට මේක just කියලා හුරු වෙලා තියෙනවා. අපි ඒ කාරණේ නිවැරදි කරගන්න බලන ගමන් ආයමත් යමු අපි සාකච්ඡා කරමින් සිටි present perfect tense භාවිතයට අපි කිව්වා මේ දැන් ඉවර වුණා කියනත් just යොදා ගන්නවා. I have just finished my lunch. මම මේ දැනුයි lunch එක අරන් ඉවර වුණේ. I have just finished my lunch. මම මේ දැනුයි breakfast එක අරන් ඉවර වුණේ. I have just finished my breakfast. මම මේ දැනුයි මගේ dinner එක අරන් ඉවර වුණේ. I have just finished my dinner. මම මේ දැනුයි dinner එක අරන් ඉවර වුණේ. මේ විදිහට කරමින් සිටින අතීත කාලේ කරලා ඉවර වෙච්ච ක්‍රියාවක් පිළිබඳව මේ මගින් අපිට අදහස් පළ කරන්න පුළුවන්කම තියෙනවා. මම කළා එක I have done it. මම දුන්නා එක I have given it. මම අවසන් කළා එක I have finished it. මම අවසන් කළා ඒක I have finished it. මම දුන්නා සල්ලි I have given money. මේ ඔක්කොම අතීත කාල අදහස්. Just past tense. මම කිව්වා ඔයාට I have told you. මම මේ වාක්‍ය පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්. මම ඔයාට කිව්වා කියලා අදහස පළ කරන ආකාරය I have told you. I have told you. දැන් දරුවෙකුට අපි සමහර වෙලාවට ටිකක් සැර කළත් මේක කියන වෙලාවල් තියෙනවා. ආදරෙන් කියන වෙලාවලුත් තියෙනවා. මම ඔයාට කිව්වා I have told you. මම ඔයාට කිව්වා
I have told you. මම වාට කිව්වා I have told you. මම කිව්වා වාට I have told you. I've told you. වාට මේ ඕනෑම ස්වරයකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. කිව්වා කියලා කියන්නේ. දැන් ඇයි මේ have එකක් දාන්නේ? අතීතයේ හැඟවීමේදී මේ have සමග ක්‍රියාපදයක් භාවිතා කරන එක. have සමග ක්‍රියාපදයේ past participle එක යොදා ගන්න එක හරිම ජනප්‍රිය කටවහරක්, හරිම ජනප්‍රිය භාවිතයක් එදිනෙදා ජීවිතේ. මම ආට කිව්වා I have told you. හරි අපි ටිකක් ස්වරේ මාරු කර කර උච්චාරණය කරමු මේ වාක්‍යය. මම ආට කිව්වා මම කිව්වා ඔයාට කිව්වා එතනදි තනි වචන නෙමෙයි අපි ඉංග්‍රීසි වල කියන්නේ. කිව්වා කිව්වට ටෝල් කියලා කියන්නේ නැහැ. කිව්වා ටෝ නෑ. කිව්වා I have told you. මම කිව්වා ඔයාට I have told you. ගෙදර නිතරම කතා කරන්න පුළුවන් දේවල් මේ. හැබැයි මේකේ දෙවෙනි පියවර නැත්තම් වාක්‍ය මැද has හරි have හරි තියෙනවා. මම කියලා පටන් අරන් කතා කරන වාක්‍ය ගොඩාක් තියෙනවා. දැන් අපි අවධාරණය කරන අදහසක් තමයි ඉංග්‍රීසි කතාවේදී නිතරම කර්තෘගෙන් නැත්තම් ක්‍රියාව කරන්නාගෙන් අදහස් ආරම්භ කිරීම, අදහස් කියන්න පටන් ගන්න එක හරිම වැදගත්. අපි මොන දේවල් ඉගෙන ගත්තත් අවසාන වශයෙන් වැඩිපුරම ඉංග්‍රීසි කතා කරන්නේ කර්තෘ මුල් කරලා. ක්‍රියාව කරන්නා මුලට යොදමින්. මේ අපි ඉදිරිපත් කරන අදහස් 90%ක්ම කර්තෘ මුල් වෙන වාක්‍ය. මම කිව්වා ඔයාට I have told you. අපි වෙනත් උක්තපදයක් වාක්‍ය ආරම්භයට ගත්තොත් ඒක වචන පදයක් she කියලා. She has වෙනවා. ඇය කිව්වා මට. She has told me. උච්චාරණය කරන්න නැවත. ඇය මට කිව්වා. She has told me. ඔහු මට කිව්වා. He has told me. නාලිකා මට කිව්වා. නාලිකා has told me. සේනක මට කිව්වා. චරිතා මට කිව්වා. දේවිකා මට කිව්වා. ඔයාගේ අම්මා මට කිව්වා හැමදේම. Your mother has told me everything. Your mother has told me everything. ඔයාගේ අම්මා මට හැම දෙයක්ම කිව්වා. Your mother has told me everything. හංගන්න දෙයක් නැහැ. දැන් මේ රහසක් නැහැ. හැමදේම කියලා ඉවරයි. Your mother has told me everything. No more secrets. No more secrets. උච්චාරණය කරන්නේ වාක්‍ය දෙකම මාත් එක්ක. No more secrets. මුල් වාක්‍ය ඔයාගේ අම්මා මට කිව්ව හැම දෙයක්ම. Your mother has told me everything. Pronounce again. Your mother has told me everything. Pronounce again. Your mother has told me everything. තවදුරටත් රහස් නැහැ. No more secrets. No more secrets. No no. M-O-R-E more. No more secrets. Your mother has told me everything. Your mother has told me everything. අපි කෙටියෙන් ගමු කෙටි වචනයක් ගමු all කියලා. Your mother has told me all. All කියන්නේ හැමදේම කියන එකමයි. Your mother has told me all. ඔයාගේ අම්මා මට හැමදේම කිව්වා. No more secrets. තවදුරටත් රහස් නැහැ. No more secrets. උච්චාරණය කරන මේ ප්‍රකාශය නැවත තවදුරටත් රහස් නැහැ. No more secrets. Pronounce it again. 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 No more secrets. මම මුල් වාක්‍ය මොකක්ද කිව්වේ? ඔයාගේ අම්මා කියලා තමයි පටන් ගන්න. Your mother. නිතරම ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට යොදලයි අදහස් පළ කිරීම අපි කරන්නේ. ඔයාගේ අම්මා, your mother. ඒක වචනයි දෙවෙනි පියවර has. Your mother has කිව්වා told. Your mother has told me everything. Pronounce it again. Your mother has told me everything. Pronounce it again. Your mother has told me everything. Pronounce it again. Your mother has told me everything. Pronounce it again. The told කියන ක්‍රියාපදේ වාට හොඳට මතක තියෙන්න ඕනේ. T-O-L-D told. මේ ක්‍රියාපද තමයි අපිට යොමුව ලබා දෙන්නේ කතා කරන්න වේගය හදාගන්න. මුල් ක්‍රියාපදේ come කියලාමයි අපි ගත්තේ. come වල past participle එක ඒකමයි වෙනස් වුණේ නැහැ. අය ඇවිල්ලා she has come. කවුද ඇවිල්ලා? Somebody has come.
නිමල් ඇවිල්ලා නිමල් has come. පියල් ඇවිල්ලා පියල් has come. සේනක ඇවිල්ලා සේනක has come. චරිත ඇවිල්ලා චරිත has come. දේවිකා ඇවිල්ලා දේවිකා has come. මිලාන් ඇවිල්ලා මිලාන් has come. මාලන් ඇවිල්ලා මාලන් has come. ඔයාගේ බස් එක ඇවිල්ලා your bus has come. ඒ කම් කියන එක කා කියලා ඇදෙන අවස්ථා තියෙනවා ඉංග්‍රීසි වල. කම් එක කාම් කියලා කියන අවස්ථා. your bus has come. ඒ කියන්නේ උච්චාරණයේදී ඉංග්‍රීසි වචන වල අකුරු අපි බලාපොරොත්තු නැති විදිහට ඇදෙන දැන් තියෙනවා. දැන් මම ඔය කම් කියන එක උච්චාරණය කළේ කාම් කියලා. ඒ අර මිහඬ බවට එන කාම් එක නෙමෙයි. your bus has come. ඔයාගේ බස් එක ඇවිල්ලා your vehicle has come. your vehicle has come. ඔයාගේ vehicle එක ඇවිල්ලා. vehicle කියලා ලියවෙන්නේ වචනේ V E H I C L E vehicle උච්චාරණයේදී H අකුර ශබ්ද වෙන්නේ නැහැ. vehicle නැත්නම් vehicle කියලා ශබ්ද වෙන වචනයක්. ඒක මේ වගේ වචන ඔයාලට පුළුවන්. මම සියලුම වචන මෙහි පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඔයාලට මම අවස්ථාවක් දෙනවා. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ඔයාලට මේ විශේෂ වචන ටයිප් කරලා බලන්න. net එක පාවිච්චි කරන කෙනෙක් නම් how to pronounce කියලා V E H I C L E කියන වචනේ ටයිප් කරන්න. ඒතර දැන් ඔයාලට දැනගන්න පුළුවන් අර මං කිව්වේ ලක්ෂ 15ක් විතර ඉන්නවා කියලා ලංකාව පුරා දැන් තරුණ පිරිසක් අලුතෙන් ඇවිල්ලා ඒ අයගේ උච්චාරණය මොකක්ද කියලා හොයාගන්න ඔයාලට පුළුවන්. අපි එතනටයි යන්න උවමනා කරන්නේ. ඔයාගේ vehicle එක ඇවිල්ලා your vehicle has come. your vehicle has come. your vehicle has come. vehicle කියලා අපි කිව්වේ පැරණි ඉංග්‍රීසි. it's old English. නමුත් නූතන වාරයේදී අපි he h අකුර ශබ්ද කරන්නේ නැහැ. නිවැරදි උච්චාරණය. ඊළඟට gone කියන ක්‍රියාපදය අපි කතා කළා. එතනදී කතෘ මුල් කරන්න ඕන. වැදගත්ම දේ ක්‍රියාව කරන්න මුල් කිරීම. ගිහිල්ලා gone. පියල් ගිහිල්ලා පියල් has gone උච්චාරණය කරන්න. නාමල් ගිහිල්ලා අම්මා ගිහිල්ලා තාත්තා ගිහිල්ලා තාත්තා මාකට් එකට ගිහිල්ලා father has gone to market. සේනක ගිහිල්ලා චරිතා ගිහිල්ලා අපේ අම්මා ගිහිල්ලා yes my mother has gone නැත්නම් our mother has gone. අපේ අම්මා කොහෙද මන්දා ගිහිල්ලා our mother has gone somewhere. උච්චාරණය කරන්න ආයෙම please pronounce again. our mother has gone somewhere. pronounce again. our mother has gone somewhere. අපේ අම්මා කොහෙද ගිහිල්ලා our mother has gone somewhere. somewhere කියන වචනේ තමයි මම උච්චාරණය කළේ ඒ somewhere කියලා. so M E W H E R E. our mother has gone somewhere. උච්චාරණය කරමු අපි done කියන ක්‍රියාපදයට එක්ක ඒක වචන වාක්‍ය කිහිපයක්. ඔහු කරලා ඒක. he has done it. pronounce again. yes he has done it. he's done it. ඔහු කරලා ඒක. ඇය කරලා ඒක. she has done it. නාමල් කරලා ඒක. නාමල් has done it. මම කළා ඒක කියද්දි I have done it කියලා I සමග නම් have යොදමිනුයි වාක්‍ය නිර්මාණය කරන්න. උච්චාරණය කරන්න නැවත මම කළා ඒක. I have done it. මම කළා ගෙදර වැඩ. I have done my homework. මම දත් මැද්දා කියලා කියද්දි brush කියන ක්‍රියාපදයට ed එකතු වෙනවා. නමුත් බලන්න මේ වාක්‍ය නිර්මාණය වෙන විදිය සහ උච්චාරණය වෙන විදිහ අතර තියෙන වෙනස. මම දත් මැද්දා I have brushed my teeth. ලියවෙන්නේ සහ සෙමින් උච්චාරණය කරද්දී ඇහෙන්නේ විදියටයි. එහෙනම් brush කියන ක්‍රියාපදයට අපි ed එකතු කරලා තියෙනවා. I සමග දෙවනුව යෙදෙන්නේ have. ඊළඟට මදිනවට ක්‍රියාපදය අපි ගත්තා brush. මේකට ed එකතු වුණාම ක්‍රියාපදයේ past participle එක සකස් වෙනවා. නිතරම ශරීර අවයව ගැන කතා කිරීමේදී නීතියක් තියෙනවා. my කියලා දාන්න ඕනේ. I have brushed teeth කියලා ව්‍යවහාරයක් නැහැ. නිතරම my teeth my hands කියලා කියන්න ඕනේ. ඔය කවදාවත් අහලා තියෙනවද කවුරු හරි කියනවා මේ අත් හොද ගන්න කියන එක wash hands කියලා? අත් හොද ගන්න wash hands කවදාවත් කියන්නේ නැහැ. කියන්නේ wash your hands. ඒ කියන්නේ මේ ශරීර අවයව මොනවා වුණත් S2 හරි නහය හරි කට හරි මේ ගැන කතා කරන්න ඔබ වාක්‍යයක් තුල මේ වචන යොදනවා නම් ඒ යොදන හැම තැනකම 500ක් ඔබ ගලපන්න ඕන නීතියක් තමයි ඒ ශරීර අවයවයත් එක්ක my හරි your හරි අයිති හංගවන පදේ දාන්න ඕන. අද හොද ගන්න. wash your hands. wash your hands.
දැන් මම අත් දෙක හොදනවා කියලා මං කියන්නේ හොදන්න යනවා කියලා I am going to wash my hands. මං කවදාවත් කියන්නේ I am going to wash hands කියලා. එහෙම ව්‍යවහාරයක් නැහැ. I am going to wash hands කියන්නේ බෑ. I am going to wash my hands. දැන් මේ දත් මදින කතාවට මං ආවේ මම දත් මැද්දා කියලා. ඒතකොට දතුත් මගේ නිසා my teeth කියලා අනිවාර්යයෙන් යෙදෙන්න ඕනේ. මේක ඉංග්‍රීසියේ නීතියක්. ඒ නීතිය අපිට කඩ කරන්න බෑ මේ වගේ තැන්වල. මම දත් මැද්දා. I have brushed my teeth. I brushed my teeth. හැබැයි මේක වේගෙන් කතා කරනකොට ඇහෙන විදිහ මම ආයෙත් ඔයාලට පෙන්නන්නම්. I brush my teeth. I brush my teeth. I brush my teeth. I brush my teeth. දී ඇහෙන්නෙත් නැහැ. brush කියන ක්‍රියාපදයේ දී අකුර ඇහෙන්නේ නැහැ. wash කියන ක්‍රියාපදයේ දී අකුර ඇහෙන්නේ නැහැ. change කියන ක්‍රියාපදයේ දී අකුර ඇහෙන්නේ නැහැ. නම ක්‍රියාපද තුනක් ඔයාලට කිව්වා. නිතරම ඔයා රෙදි හොදනවා, wash කරනවා. wash වලට මේ රටාවේදී ed එකතු වෙනවා. නමුත් ඇහෙන්නේ නැහැ. නිසා ඔයාලට ඔයාලට වාසියක් වෙන දෙයක් මම මේ කියන්නේ. wash වල d අකුර ඇහෙන්නේ නැහැ. brush වල d අකුර ඇහෙන්නේ නැහැ. change වල d අකුර ඇහෙන්නේ නැහැ. මම අදහස වෙනස් කළා. I have changed my mind. දැන් ලියනකොට අපි දන්නවා CHANGED එහෙම එන්නේ. නමුත් මම කතා කරද්දී ඔයාගේ මුණ දිහා බලාගෙන ඔයාලට කියන්නේ I've changed my mind. මම මගේ අදහස වෙනස් කළා. I've changed my mind. මම ලෑන්ඩ් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියා. එයාට සමහර විට ඒ ගැන පොරොන්දුවකුත් දුන්නා. නමුත් මම දැන් මගේ අදහස වෙනස් කළා. I've changed my mind. මම අදහස වෙනස් කළා. I've changed my mind. I've changed my mind. I've changed my mind. කිසිම සැකයක් තියාගන්න එපා. මේ උච්චාරණය මේකමයි D අකුර ඇහෙන්නේ නැහැ. ED එකතු කරලා ලිව්වට ඉංග්‍රීසි කතා කරන 100%ක්ම අය මේ D අකුර ශබ්ද කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ප්‍රායෝගික භාවිතය. I කියලා එනවා, have කෙටි වුණාම I කියලා එනවා. මේ present perfect tense කියන වාක්‍ය රටාව ඊළඟට change D අකුර ඇහෙන්නේ නැහැ. උච්චාරණය කරන්න මම වෙනස් කළා මගේ අදහස. I've changed my mind. Pronounce again. Pronounce it again. මම හේදුවා ඔයාගේ රෙදි ටික. I wash your clothes. I wash your clothes. දැන් ඔක අපිට D අකුර දාලා කියන්න උවමනාවම හරි අමාරුවෙන් තමයි කියන්න වෙන්නේ. I have washed your clothes කියලා. මගේ මේ බඩ තද කරලා මං කිව්වේ I have washed your clothes කියලා. I have washed your clothes. එහෙම අවශ්‍ය නැහැ. මේ වචනවල ස්වභාවිකවම D අකුර ශබ්ද වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ සන්නද්ධ වීමක්. ඔබ නිවැරදිවම දන්නවා මේ අදාළ වචනයේ උච්චාරණයේදී D අකුර ඇහෙනවද නැද්ද කියලා. ඉතින් බය නැතුව කතා කරන්න පුළුවන්. මම හේතුවා රෙදි ටික. I washed your clothes. මම හේතුවා මගේ රෙදි. I washed my clothes. මම හේතුවා ඔයාගේ රෙදි. I washed your clothes. දැන් අපි ප්‍රශ්නයක් විදියට කෙනෙක්ගෙන් අහනවා ඔයා දත් මැද්දද? ප්‍රශ්නයක් අහද්දී have කියන පදය මුලට ගන්නවා අපි. Have you brushed your teeth? Have you brushed your teeth? මේ have කියලා මුලට අරන් ප්‍රශ්න අහන්නේ මොන ප්‍රශ්නද? අතීත කාල ප්‍රශ්න. අතීත කාලයේ ප්‍රශ්න අපි අහන්නේ ඔයා දත් මැද්දද? Have you brushed your teeth? Yes, I have. කෙටි පිළිතුර ඔබට ලබා දෙන්න පුළුවන්. ඔව් මම දත් මැද්දා. Yes, I have. Have you brushed your teeth? Yes, I have. මම ප්‍රශ්න අහන්නම් ඔයා කෙටි පිළිතුර ලබා දෙන්න. ලස්සනයි මේ කෙටි පිළිතුරු ක්‍රමය. have වලින් අවසන් වෙන්න ඕනේ. Have you brushed your teeth? 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 Yes, I brush my teeth. Have you brushed your teeth කියලා අපි අහන්නේ. ඔයා දත් මැද්දද? Yes, I brush my teeth. උච්චාරණය කරන නැවත මේ ප්‍රකාශය ඔයා දත් මැද්දද? Have you brushed your teeth? Please pronounce. Pronounce again. Pronounce again. Pronounce again. Have you brushed your teeth? ඔයා දත් මැද්දද? Yes, I have. ඔව් මම දත් මැද්දා. No, I haven't. නෑ මම දත් මැද්දේ නැහැ. ඔව් මම ඒ දේ කළා කියලා ප්‍රතිචාරය දක්වන ආකාරය. Yes, I have. නෑ මම ඒ දේ කළේ නැහැ කියලා ප්‍රතිචාරය දක්වන අවස්ථාව. No, I haven't. ඔයා දත් මැද්දද? Have you brushed your teeth? ඔව් මම දත් මැද්දා. Yes, I have. ඔයා
හේතුවද මගේ රෙදි ටික? Have you washed my clothes? Yes, I have. නෑ මං හේදුවේ නැහැ. No, I haven't. ඊළඟට මං කිව්වේ D අකුර ශබ්ද නොවන ක්‍රියාපදයක් කියලා change කියන ක්‍රියාපදයේ CHANGED. ඔයා වෙනස් කළාද ඔයාගේ අදහස? Have you changed your mind? ඔව් මම වෙනස් කළා. Yes, I have. නෑ මම වෙනස් කළේ නැහැ. No, I haven't. මම ප්‍රශ්නය අහන්නම් නෑ. ඔයා ප්‍රශ්නය අහන්න මම උත්තරේ දෙන්නම්. අහන්න මගෙන් ඔයා අදහස වෙනස් කළාද කියලා? Have you changed your mind? Ask me again. Ask me again. Yes, I have. ආයෙත් අහන්න. No, I haven't. No, I haven't. I haven't. I have not. මගෙන් අහන්න රෙදි ටික හේදුවද කියලා? Have you washed my clothes? Yes. No, I haven't. I haven't washed your clothes. Ask me again. රෙදි ටික හේදුවද? No, I haven't. මගෙන් අහන්න දත් මැද්දද කියලා? Pronounce again. නැවත උච්චාරණය කරන්න. Yes, I have. I have brushed my teeth in the morning. Again, I am going to brush my teeth at night. Before going to bed. Before going to bed. නින්දට යන්න කලින්. Before going to bed, I am going to brush my teeth. මම දත් මදිනවා. මේ දේ කරන්නයි යන්නේ මේ දේ කරනවා. අනාගතයේ හඟවන පහරක් ඒ going to ආකරට ආව. I am going to brush my teeth. මම දත් මදිනවා. I am going to brush my teeth. මම දත් මදිනවා. Before going to bed. මේ before කියන පදයට එක්ක ඒ ළඟින්ම ක්‍රියාපදයක් සම්බන්ධ වීමේ නීතිය මම අවධාරණය කළ යුතුයි. Before ළඟටම go කියලා දාන්න බෑ. ඒක going වෙන්න ඕනේ. Before going to bed කියලා එන්නේ. Before go to bed නෙමෙයි. Before going to bed. හැබැයි ඒකේ දෙවෙනි ක්‍රමයක් තියෙනවා. Before you go to bed කියලා. ඒ කියන්නේ before වලට පස්සේ you කියන පදේ යොදලා go යොදන්න පුළුවන්. Before you go ඔයා යන්න කලින්. Before you come ඔයා එන්න කලින්. Before you do ඔයා කරන්න කලින්. එහෙම භාවිතයකුත් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ක්‍රියාපදයේ විතරක්ම යොදනවා නම් අනිවාර්යෙන් ing දාන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ එන්න කලින් කියලා before come නෙමෙයි. Before coming. දැන් අපි යාළුවන්ට එහෙම කතා කරලා කියන්නේ එන්න කලින් මට කෝල් එකක් දෙන්න. එන්න කලින් මට කෝල් එකක් දෙන්න. එන්න කලින් මට කෝල් එකක් දෙන්න. You have to give me a call before coming. You have to give me a call before coming. එතන නිකම්ම වට කියන්න පුළුවන් just give me a call before coming කියලා. Just give me a call before coming. එන්න කලින් මට කෝල් එකක් දෙන්න. උච්චාරණය කරන්න එන්න කලින් මට කෝල් එකක් දෙන්න. Just give me a call. Let's pronounce. Just give me a call එන්න කලින්. Before coming. ආයත උච්චාරණය කරන්න. Just give me a call එන්න කලින්. Before coming. Pronounce it again. Just give me a call before coming. එන්න කලින් before coming. යන්න කලින් before going. හිතන්න කලින් before thinking. දුවන්න කලින් before running. කරන්න කලින් නිදා ගන්න කලින් නිදා ගන්න කලින් දත් මැද ගන්න. නිදා ගන්න කලින් දත් මැද ගන්න. brush 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 your teeth. brush your teeth. brush your teeth before sleeping. එමයි ගෙදර කතා කරන්නේ ආ. brush your teeth before sleeping. නිදා ගන්න කලින් දත් මැද ගන්න. හැබැයි අම්මලා මේ විදිහට කියනවා මම කියපු දෙවෙනි ක්‍රමය. brush your teeth before you sleep. brush your teeth before you sleep. ඒකත් ලස්සනයි. ඒව හර 50ට 50 තියෙනවා. 50 to 50. You can use that use also. That usage also. both are same. අපි කියන්නේ නිදා ගන්න කලින්. ඔයා නිදා ගන්න කලින් ඔයා දත් මැද ගන්න. You brush your teeth before you sleep. You brush your teeth before you sleep. එතන මොකක්ද අපිට අවශ්‍ය කරන නීතිය? වාක්‍ය ගැලපීම සම්බන්ධ නීතිය. ඒවාට ගොඩක්ම අමාරු දේ වාක්‍ය ගලපන එක නම් මම මේ නැවත නැවත කියන්නේ. කතෘ නැත්තම් ක්‍රියාව කරන්න මුල් කිරීමේ නීතිය. දැන් before වලට පස්සේ ක්‍රියාව කරන්නෙක් මුල් කරලා තමයි අර ඔයා නිදා ගන්නවා කියලා හදලා තමයි එතන සම්බන්ධ කළේ before වලට. ඒක හරියි. ඒකට එතන පැහැදිලිව වාක්‍ය ඛණ්ඩ දෙකක් වාක්‍ය කොටස් දෙකක් සම්බන්ධ වෙලා තියෙන. එක කොටසක විධානයක් තියෙනවා. ඔයා දත් මැද ගන්න කියලා විධානයේ තියෙන්නේ. You brush your teeth. ඊළඟට before වලින් සම්බන්ධ වෙන තැන ආයෙත් තව වාක්‍යයක් තියෙනවා. නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. you වලින් පටන් ගන්න. කතෘගෙන් පටන් ගන්න. Before you sleep. You brush your teeth before you sleep.
උච්චාරණය කරන්න. Brush your teeth before you sleep. Brush your teeth before sleeping. Pronounce again. Pronounce again. Brush your teeth before sleeping. දැන් අපි නිතරම අහන්න සිද්ධ වෙන ප්‍රශ්න අපි බලමු. ගෙදරදී අතීත කාල ප්‍රශ්න අපි අහනවා. ඔයා කෑවද? ඔයා දවල්ට කෑවද? මෙතනදී කරන්නේ have කියන පදේ මුලට අරගෙන you දෙවනුව යොදලා ප්‍රශ්න අහන එක. ඔයා කෑවද? Have you taken your lunch? Have you taken your lunch? ඔයා දවල්ට කෑවද? Have you taken your lunch? මම හැබැයි පොඩි අනතුරක වීමක් වාට කරනවා මෙතනදී. දැන් මේ භාවිතයන් සම්බන්ධව ඔබ ඉගෙනගෙන තියෙන කරුණු වෙනත් කරුණු මම මේ කියන කරුණුත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඔබ මේ භාවිතය සම්බන්ධව මින් පෙර ඉගෙනගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒ දේවල් සංසන්දනය කරන්න එපා මේ කරුණුත් එක්ක. මම එහෙම කියන්නේ මේ පාඩමට සම්බන්ධ තව අතුරු කතාවක් දෙකක් තියෙනවා කියන්නේ. ඒ අතුරු කතා සමහර විට ඔබ දැනටම දන්න කතා නම් ඔබ මම මේ කියන දේ පිළිබඳව සැකයෙන් බලන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට කියනවා මේ වාක්‍ය රටාව සම්බන්ධව වෙනත් විස්තර නැත්නම් මේ වාක්‍ය රටාවේ වෙනත් භාවිතයන් පිළිබඳ විස්තර මම පසු පාඩමකදී ඉදිරිපත් කරනවා. මම මේ ඔබට දැන් ඉදිරිපත් කරන අදහස ඊටාම සුප්‍රකට ව්‍යාකරණ කතුවරයෙක් වන ඒ.ජේ. තොම්සන් කියන මහත්මයා ලියපු පොතක සඳහන් වෙච්ච ඔහු අවධාරණය කරන ප්‍රබල කාරණයක්. මේ ඒ.ජේ. තොම්සන් කියන ගුරුවරයා නැත්නම් කතෘවරයා ඔහුගේ Practical English Grammar කියන පොතේ සඳහන් කරනවා අතීත කාලය සම්බන්ධ අදහස් පළ කිරීමට present perfect tense විකල්පයක් ලෙස යොදාගත හැක කියලා. ඒක යා ඉංග්‍රීසි වලින් ඒ පොතේ ලියලා තිබුණේ මෙහෙමයි. Present perfect tense can be used interchangeably with simple past tense. මම මෙන්න මේ අදහස තමයි අද පාඩමේදී වාට විග්‍රහ කරන්නේ මේ ලොකු කාලයක් අරගෙන. ඔහු එක වාක්‍යයකින් කියලා තිබුණු දේ. දැන් ඔයා මේ වාක්‍ය රටාව මින් පෙර ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මම ඔයාට අනතුරු අඟවනවා. ඔයා ඒ දන්න සියලුම දේවල් මොහොතකට අමතක කරලා මේ ඒ.ජේ. තොම්සන් කියන ලෝප්‍රකට ගුරුවරයයි මමයි මේ දෙන අදහසත් එක්ක අනුගත වෙන්න අනිත් ඒවා ඔක්කොම අමතක කරන්න. මොකද ඊට පස්සේ දැන් ඒ.ජේ. තොම්සන් කියන ගුරුවරයා එයාගේ පොතේ ලියලා තිබුණ ඔය අදහස මම අධ්‍යයනය කළා ඉංග්‍රීසි මූවිස් වල. ඉංග්‍රීසි චිත්‍රපටිවල අනන්තවත් අතීත කාල ප්‍රශ්න. ඔයා කළාද? ඔයා දුන්නාද? ඔයා ගත්තාද? ඔයා නෑවද? ඔයා කෑවද? ඔක්කොම ප්‍රශ්න මේ රටාවෙන් අහනවා. මට ඒ.ජේ. තොම්සන් කියන ගුරුවරයා පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වුණා. මොකද හුඟක් ගුරුවරු මේ වාක්‍ය රටාව පටලව උගන්වද්දී මේක වේගයෙන් භාවිතයට ගන්න පුළුවන් සරල සංකල්පයක් එයා ඉදිරිපත් කරලා තියෙනවා. එයාගේ A Practical English Grammar කියන පොතේ. ප්‍රායෝගික ඉංග්‍රීසි ව්‍යාකරණය කියලා නම් කරපු පොතේ. ඉංග්‍රීසි ව්‍යාකරණය ප්‍රායෝගිකව යොදා ගන්න කොහොමද? මේවා උගන්වනකොට ගොඩාක් දේවල් මම ඔයාලට කරුණු කාරණා කියන්න ගියොත් ඔයාලට මේක අමිහිරි වෙනවා. ඒ.ජේ. තොම්සන් මං හිතන්නේ මම යන මගේ හිමගේ ගුරුවරයෙක්. එහෙම නැත්නම් ඔහු යන මගේ හිමයි මම යන්නේ කියලා මම හිතනවා. මට ඕනි සරලව ප්‍රධාන භාවිතය ඔබට මුලින්ම වටහලා දෙන්න. දැන් ගෙදර අනන්තවත් අපි අහනවානේ ප්‍රශ්නයක් නිවුස් බැලුවද කියලා. නිවුස් බැලුවද? මේක ඉංග්‍රීසි චිත්‍රපටි වල අනන්තවත් මගේ කනට ඇහිලා තියෙනවා අහනවා. Have you seen news? මේ රටාවෙන් අහනවා. Have you ඊළඟට see කියන ක්‍රියාපදයේ past participle එක seen වෙනවා. බැලුවද කියලා. ඒක ක්‍රියාපදේ නම් ටිකක් මතක තියෙන්න ඕනේ නේද? Have you seen? බලනවට ක්‍රියාපදයක් ඒක. ඔයා සාමාන්‍යයෙන් ඒ ක්‍රියාපදේ මේ වගේ තැනක කවදාවත් පාවිච්චි කරලා නැතුව ඇති කියලා මම හිතනවා. මේ අපි අහන්නේ බැලුවද කියලා have you seen? දැක්කද කියලාත් නෙමෙයි. ඒකයි විශේෂය. මේ ප්‍රායෝගිකව මගේ කනට හොඳට ඇහුණු වාක්‍ය මම ඔබට ඉදිරිපත් කරා. දැන් මේ වෙලාවේ හිතලා හදලා අමුණලා කියන වාක්‍ය නෙමෙයි. Have you seen news? ඔයා news බැලුවද? Have you seen news? ඔයා news බැලුවද? උච්චාරණය කරන්නේ වාක්‍ය මාත් එක්ක. Yes, I have. Pronounce again. Yes, I have. Pronounce again.
Yes, I have. Pronounce again. Yes, I have. Oh, man news bello. No, I haven't. No, I haven't. Ne, man belluwe ne. Yes, I have. Oh, man belluwa. No, I haven't. Ne, mama belluwe ne. දැන් මේ අපි අහුවේ ප්‍රශ්නේ, have you taken your lunch? or දවල් කෑම ගත්තද? Have you taken your lunch? Yes, I have. නෑ මං ගත්තේ නැහැ. No, I haven't. ඔබට පුළුවන් අවශ්‍ය නම් සම්පූර්ණ වාක්‍යයකට යන්න. No, I haven't taken my lunch. No, I haven't taken my lunch. No, I haven't taken my lunch. Have you done homework? Done වලින් මම ප්‍රශ්නය අහන්නේ කළාද කියලා. Do නෙමෙයි, do වල past participle අවස්ථාව. Do, did, done. ඔයා කළාද? Have you done? ඔයා ගෙදර වැඩ කළාද? Have you done homework? Yes, I have. Have you done homework? No, I haven't. නෑ මම කළේ නැහැ. නැහැ කියලා පිළිතුර දෙන්න. Have you done homework? Have you done your homework? No, I haven't. I'll do it later. I'll do it later. I'll do. මම කරන්නම්. I'll do it later. මම ඊට පස්සේ කරන්නම්. I haven't. Still I haven't. තාම මම කළේ නැහැ. Still I haven't. Have you done? Have you done my job? ඔයා මගේ වැඩේ කළාද? Have you done my job? ඔව් කියලා පිළිතුර දෙන්න. Yes, I have. නෑ මං කළේ නැහැ. No, I haven't. හරි. ඔයා මගෙන් ප්‍රශ්නය අහන්න. ඔයා කළාද මගේ වැඩේ කියලා? Have you done my job? Ask me again. My job? Ask me again. Yes, I have done your job. 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 මතක උච්චාරණය කරන්න මේ වාක්‍ය කිව්වම තමයි. I have done your job. Please pronounce. I have done your job. 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 Oh, මම ඔයාගේ වැඩේ කළා. I have done your job. දැන් ඔය අතරතුර තමයි අපි ඔබට වාක්‍යයක් ඉදිරිපත් කළේ මම මේ දැනුයි ඉවර කළේ කියලා. I have just finished කියලා. මීට කලින් අපි ඉදිරිපත් කළ වාක්‍යයක් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් නිසා මම මතක් කළේ I have just finished. මම මේ දැනුයි ඉවර කළේ. I have just finished my lunch. එතන just කිව්වේ මේ දැන් කියන එක. I have just finished my lunch. මම මේ දැනුයි lunch එක අරන් ඉවර වුණේ. I have just finished my lunch. ඩී අකුර ඇත්තටම ශබ්ද වෙන්නේ නැහැ. එතන තමයි අඩුයි ශබ්ද වෙන්නේ. වේගෙන් කතා කරද්දී ඇහෙන්නේ I've just finished my lunch කියලා. I've just finished my lunch. 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 I have කෙටි වෙනවා I උච්චාරණය කරමු මාත් එක ටිකක් වේගෙන් නැවත නැවත. I've just finished my lunch. I've just finished my lunch. finish වල ed තියෙනවා ශබ්ද වෙන්නේ නැහැ. තියෙනවා. finished ඇහෙන්නේ නැහැ. finish කියලා විතරයි ඇහෙන්නේ. I've just finished my lunch. just දෙන්නේ finish වලට මුලින්. උච්චාරණය කරන්න නැවත. I've just finished my lunch. Pronounce again. 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 Pronounce again. Come again. I've just finished my lunch. I've just finished my dinner. I've just finished my breakfast. මම දැනුයි breakfast එක අරන් ඉවර වුණේ. I've just finished it. Have you brushed your teeth? Have you brushed your teeth? Yes, I have. දැන් මේ ව්‍යවහාරය ඔබ අතීත කාලයෙන් ප්‍රශ්න අහද්දී යොදා ගන්න did you කියලා අහන ප්‍රශ්නත් එක්ක සමගාමීව යනවා. දැන් ඔබට අවශ්‍ය නම් අතීත කාල ප්‍රශ්නයක් අහන්න did වලින් අහන්නත් පුළුවන්. එතකොට ක්‍රියාපදයේ ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ. did වලින් අහන ප්‍රශ්න වලට අපි දාන්නේ වර්තමාන ක්‍රියාපදය. නමුත් අහන්නේ අතීත ප්‍රශ්න. විශේෂයක් එක did භාවිතේ. did භාවිතේ තියෙන වර්තමාන ක්‍රියාපදය did වලින් තමයි සම්පූර්ණ අතීතය හඟවන්නේ. වර්තමාන ක්‍රියාපදේ දාන්නේ. මැද්දද did you brush your teeth? එකක් බහුලව භාවිතයේ තියෙනවා. මේ දෙක සමානයි කියන එක තමයි ඒ.ජේ. තොම්සන් මහත්මයා එයාගේ පොතේ කියලා තිබුණේ. එයාගේ පොතේ ලියලා තිබුණේ ඒක චූටි වාක්‍යයක්. පිටු
300ක විතර පොතක එක පිටුවක එක චූටි වාක්‍යයක් මම ඒක වාක්‍යයක් අල්ලගෙන මේ කතා කරන්නවත් එක්ක දීර්ඝ වශයෙන්. එයා කියන්නේ did you brush your teeth කියලා අහන එකයි have you brushed your teeth කියලා අහන එකයි දෙකම එකයි කියලා. දැන් අපි present perfect tense කියන වාක්‍ය රටාව ගැඹීර ලෙස නැත්නම් බොහොම පුළුල් ලෙස විග්‍රහ කළා මේකේ භාවිතය පිළිබඳ හැකියාව ශිෂ්‍යයාට කාවත් දාන්න දරන උත්සාහයන් ගොඩක් විට අවසන් වෙන්නේ ශිෂ්‍යයා හැමදේම පටලවගෙන හත් පොලේ ගාගෙන. ඒ නිසා ඒ සියල්ල අමතක කරලා අපි අර මිස්ටර් තොම්සන්ගේ concept එක නැත්නම් ලංකාවේ ඉංග්‍රීසි වලින් නම් concept එක මිස්ටර් තොම්සන්ගේ concept එකට අපි යමු. අතීතේ කතා කරන්න ඕනේද? මෙන්න ඔබට දෝතට තුරුළු කරගන්න වාක්‍ය රටාවක් සැක කරන්න එපා. මිස්ටර් තොම්සන් විශ්වාස කරන්න, මාව විශ්වාස කරන්න. අනිත් ගුරුවරු කියපු හැම දෙයක්ම පැත්තක දාලා අතීත කාලය කතා කරන්න මේ රටාව යොදා ගන්න. ලංකාවේ අද ඔය මම කියපු ලක්ෂ 15 ලංකාවේ මම අද ඔය කියපු ලක්ෂ 15 ඉතාමත් බහුලව මේ භාවිතය යොදා ගන්නවා අතීතය හඟවන්නට. මම කළා ඔයාගේ වැඩේ. Are you done your job? Are you done your job? මම දුන්නා. I've given. Are you given? හිතන්න දෙයක් නැහැ දැන්. වහාම එනවා මේ අමාරුයි කියලා කියපු එක්තරා භාවිතයක් දැන් නිකන් එනවා මොකද්ද ඉගෙනගෙන තියන්නේ අපි මේ ඒජේ තොම්සන් කවුද කෙනෙක් කියවල මේ නිකන් අතීත කාලෙට මේක දාන්න කියලා. ඉතින් ඒ දැන් ඒක විතරයි අපි දැන් කරන්නේ මම නිකන් අතීත කාලෙට දාන්නේ. මම දුන්නා I've given. මේ කැම කාලේ ලිටිනකොට යාළුවට කියන්නේ මං ගෙව්වා හරියට. ඔයා එන්න මං ගෙව්වා. ගෙව්වට කියන්නේ pay වල pay කියන ක්‍රියාපදයේ past participle එක paid කියලා. PAID අතීත කාලයේ අතීත කෘදාන්තය දෙකම එකයි paid PAID මං ගෙව්වා I paid the bill මං දත් මැද්දා I brush my teeth අදහස් වෙනස් කළා I changed my mind ඩී අකුර ඇහෙන්නෙත් නෑ ඒකත් වාසි ඒක නම් තොම්සන් මේක මමයි කියන්නේ චිත්‍රපට 100 ගණනක් බලලා තියෙනවා හැම එකකම ඩී අකුර ඇහෙන්නේ නැහැ I changed my mind මම මගේ හිත වෙනස් කළා අදහස වෙනස් කළා I changed my mind මම රෙදි ටික හේදුවා I wash your clothes. මේ වගේ වාක්‍යවල කෙනෙකුට ඔයා ඇහෙන්න කතා කළාම ඒකේ තියෙන පෞරුෂ සාධකය අපි කියන්නේ language personality කියලා. තාම උසස්. ඔයා මේක සැහැල්ලුවෙන් කතා කරන විදිය වෙන කෙනෙකුට අල්ලගන්න බෑ. මොකද මේ වාක්‍යනට වෙනත් සාමාන්‍ය ගුරුවරු අපේ ලංකාවේ වෙන්න පුළුවන් වෙනත් රටවල වෙන්න පුළුවන් මේව විග්‍රහ කරන්නේ හරිය නිකන් මේ මහ දැවැන්ත මේ ව්‍යාකරණමය සුප්පැලියකට දාලා. නමුත් අර තොම්සන් වගේ ගුරුවරු ලියපු ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි ග්‍රැමර් වගේ පොත්වල ඒගොල්ලෝ කියනවා මේක භාවිතයට ගන්න පුළුවන් කෙටි සරල මඟක්. යම් තව පොඩි දේවල් ටිකක් මේකේ අපිට අතපත ගන්න තියෙනවා. අපි එතෙන්ට නැවිත් ඉන්න එතෙන්ට එනවා. නමුත් මුලින්ම අපි කතා කරමු. එතනදී අපි බය නැතුව කියනවා මම වෙනස් කළා මගේ අදහස. I have changed my mind. මං හේදුවා ඔයාගේ රෙදි ටික I have washed your clothes මං දත් මැද්දා I have brushed your teeth මං දුන්නා I have given කෙටියෙන් කියන්නේ I've given ඒක ලස්සනයි I've given ඒක හරි ගැඹීර වාක්‍යයක් ලේසියෙන් කෙනෙකුට කියන්න බැරි අමාරු වාක්‍යයක් අර ව්‍යාකරණමය සංසිද්ධි වල පැටලලා ඉන්න අයට මං දුන්නේ I've given no you haven't given I've given no you haven't given I've given no you haven't given you have not given ඔයා දුන්නේ නැහැ මම දුන්නා no I've given yes I've given අපි දෙන්න බලමු මේ වගේ පොඩ්ඩක් තරකයක පැටලෙන්න මම කියනවා දුන්නා කියලා ඔයා කියන්න දුන්නා කියලා මම කියන්නම් දුන්නේ නැහැ කියලා yes I've given පටන් ගන්න you start no you haven't given no you haven't given no you haven't given no you have not given no you haven't given I'll check මම පරීක්ෂා කරන්න මම බලන්න no you haven't given you've given no oh I'm sorry you given this okay right I have it I'm sorry අපි දැන් ආයෙමත් මේ දෙබස පොඩ්ඩක් කරමු ඔයා කියන්නේ මම දුන්නා කියලා මම කියන්නේ ඔයා දුන්නේ නැහැ කියලා උච්චාරණය කරමු please pronounce no you haven't given
No, you haven't given. Don't tell me lies. You haven't given. I've given. Man kala, I've done. Man dunna, I've given. Man kala, I've done. I have done. Mama kala gedara වැඩ, I've done homework. දැන් අම්මා කොහොමද අහන්නේ දූගෙන් ගෙදර වැඩ කළාද කියලා? have මුලට අරන් have you done your homework? Have you done your homework? Have you done your homework? Yes, I have. Have you done your homework? 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 Have you done my job? Well, mage වැඩේ කළාද? Have you done my job? Have you done my job? Well, mage please you ask me. Have you done my job? Please ask me. Come again. Come again. Please. Please again. Yes, I have. Yes, I have. I have just finished. මම මේ දැනුයි ඉවර කළේ. I have just. එතන just කියන්නේ මේ දැන් I have just finished මම මේ දැනුයි ඉවර කළේ. ඉන හෙන්න සදාකාලිකව පවතින සිනහවකින්. Smile can bring you near to me. Don't ever let me find you gone, 'cause that would bring a tear to me. පොඩක් කොටස් දෙක ආයෙමත් බලමු. Smile, an everlasting smile. A smile can bring you near to me. Don't ever let me find you gone, 'cause that would bring a tear to me. හින හෙන්න සදාකාලිකව පවතින සිනහවකින්. A smile, an everlasting smile. A smile can bring you near to me. මේ දෙවෙනි වාක්‍යයේ උක්තය වෙන්නේ අප්‍රාණවාචී පදයක්. සිනහව තමයි උක්තය වෙන්නේ නාම පදය. A smile. කාටද පුළුවන්? දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මට පුළුවන් කියලානේ I can. ඔයාලට පුළුවන් you can. නමුත් මෙතන කියන්නේ සිනහවකට පුළුවන් කියලා. A smile can. සිනහවකට පුළුවන් ඔබව ගෙන එන්න. ගෙන එනවට ක්‍රියාපදය bring. A smile can bring you. සිනහවකට පුළුවන් ඔබව ගෙන එන්න මගේ ළඟට near to me. වෙන තැන් වල අපි කියන්නේ මට පුළුවන් ගේන්න කියලා. I can bring. ඔයාට පුළුවන් ගේන්න you can bring. මෙතන අප්‍රාණවාචී පදයක් උක්ත වෙලා තියෙනවා සිනහවකට පුළුවන් ගේන්න. A smile can bring. සිනහවකට පුළුවන් ඔබව ගේන්න මගේ ළඟට. A smile can bring you near to me. Smile, an everlasting smile. Everlasting සදාකාලිකව පවතින. සදාකාලිකව පවතින සිනහව everlasting smile. මුල් වචනය ක්‍රියාපදයක් ලෙස භාවිතා වෙන්නේ හින හෙන්න කියන අදහසින්. හින හෙන්න සදාකාලිකව පවතින සිනහවකින්. Smile, an everlasting smile. A smile can bring you near to me. Please pronounce again. Please sing with me. Smile, an everlasting smile. A smile can bring you near to me. Again. Smile, an everlasting smile. A smile can bring you near to me. Don't ever let me find you gone, 'cause that would bring a tear to me. සිනහවකට පුළුවන් ඔබව මගේ ළඟට ගෙන එන්න. ඔබ මාව හැර ගියා කියලා දැනෙන්න මට ඉඩ තියන්න එපා. එය මට සදාකාලික කඳුලක් ගෙනේවි. අදට ඇති. Enough for today. Thank you very much. Good night. Good night.